පාවෙය්‍යක භික්ෂූන් වහන්සේලා උදෙසා 6 දවසක් තිස්සේ උන්වහන්සේලා ආපු ගමන් මගේ තිබිච්ච දුෂ්කරතාවය පිළිබඳව උන්වහන්සේලාගේ මුවෙන් කරපු විස්තරයට සවන් දීගෙන හිටපු බුදුරජාණන් වහන්සේ උන්වහන්සේලා ආරමුණු කරලා අනමතග්ග සංයුත්තේ සඳහන් වෙන මේ සසර දුක පැහැදිලි කරමින් අනමතග්ග සංයුත්තේ දේශනා කළ බවයි. එහෙමනම් අපි මේ පිළිබඳව කරුණු ටිකක් සාකච්ඡා කරමු. අනමතග්ගෝ යං සංසාරෝ පුබ්බා කෝටීන පඤ්ඤායති. සංසාරේ පෙර කෙරවලත් පසු කෙරවලත් දකින්න පුළුවන් කමක් නැහැ. පෙර කෙරවල පසු කෙරවල දෙකම දකින්න බෑ. පාටද අපට. දැන් භාග්‍යතුන් වහන්සේ මෙතන කොහොමද දේශනා කළේ? අනමතග්ගෝ යං සංසාරෝ පුබ්බා කෝටීන පඤ්ඤායති. එතකොට මේ භාග්‍යතුන් වහන්සේටත් දකින්න බැරිද? භාග්‍යතුන් වහන්සේට දකින්න පුළුවන්. ඒකයි පුබ්බා කෝටීන පඤ්ඤායති කියලා දේශනා කළේ. මහණෙනි පෙර කෙරවල පණවන්න බෑ. itu භාග්‍යතුන් වහන්සේට දකින්න බෑ නෙමෙයි. ඇයි ඒ පණවන්න බෑ? පැනෙව්වට පින්නදින අපිට තේරෙනවද? අපිට තේරෙන්නේ නැත්තම් භාග්‍යතුන් වහන්සේට මේක පණවන්න බැරි කමක් නැහැ. දැන් අපේ පින්නදින අසංකේය කීවට තේරෙනවද? බණ අහලා දන්න හින්දා අපි කියනවා 1.140යි කියලා. කාටද මේක තේරෙන්නේ? 1.7ක් ලියහම කෝටියයි. තව බින්දු කීපයක් ලියාගෙන යනකොට තව ටිකක් ගණන් ගැන කියන්න අපි දන්නවා. 1.20ක් විතර ලියුවොත් කිය හැකිද අපිට? එහෙම ගානක් වර්තමානයේ අපි පාවිච්චි කරන්නේ නැත්තම් 1.140 කොහෙ තේරෙන්න පින්නද? ඉතින් එතකොට මේ සංසාරය ගැන අපිට කිව්වොත්, අපි ඉපදිච්ච ආත්ම ටික ගැන අපිට කිව්වොත් අසංඛ්‍ය කීයකින් කියන්න වෙයිද? නමුත් භාග්‍යතුන් වහන්සේ ඒක දකින්න. භාග්‍යතුන් වහන්සේ දකින්න දේ අපිට කියලා දුන්නට අපිට තේරෙන්නේ නැහැ. ඒකයි පුබ්බා කෝටීන පඤ්ඤායි. මේ භික්ෂූන් වහන්සේලා ආරමුණු කරලා තමයි අනමතග්ග සංයුත්තේ දේශනා කළේ. මහණෙනි මේ දවස් 6 ආපු ගමන ඔච්චර දුකයි කියලාද කියන්නේ? ඇයි මහණෙනි? මේ තා කාලයක් සංසාරේ බිඳපු දුක ඕක පැහැදිලි කරනවා. එහෙමනම් පිළිතුරේ අපි මෙතෙන්ට එකතු කරගමු. අනමතග්ග සංයුත්තේ දේශනා කරන්න හේතු වෙච්ච තවත් තැනක්. මේක දේශනාව එකම තැන කළා නෙමෙයිනේ. තව නොඑක් තැන්වල මේ දේශනාව කරනවා. නොඑක් දිනකට. අපි භාග්‍යතුන් වහන්සේ සවැත් නුවර ජේතවනාරාමේ වැඩ ඉන්න කාලේ මහා කරුණා සමාපත්තියෙන් ලෝක ධාතුව බලා වදාරන අවස්ථාවක භාග්‍යතුන් වහන්සේ දැක්ක මේ සවැත් නුවර හිටපු එක කාන්තාවක්. ඇය බොහෝම දුකසේ තමයි ඉන්නේ. හැඬු කඳුලින් ඉන්නේ. ඇයි මේ තරම් දුකින් අඬමින් ඉන්නේ? තමන්ගේ ස්වාමියා මරණයට පත් වෙලා. ස්වාමියා මැරිච්ච දුක දරා ගන්න බැරුව අඬන්නේ. අපි භාග්‍යතුන් වහන්සේ දන්නවා භාග්‍යතුන් වහන්සේ මෙතෙන්ට වැඩියොත් ඇයට මේ ජීවිතෙන් සෝවාන් වෙන්න පින් තියෙනවා කියලා. එහෙනම් ඇයට උදව්වක් කරන එක හරි වටිනවා. මේ ජීවිතේ ඇයට කරන්න තියෙන අති උතුම් ගණයේ උදව්වක් ඒක. මේ සංසාර ගමනේ කාටවත් ඇය වෙනුවෙන් කරන්න බැරි වෙච්ච මහ ලොකුම පිහිට තමයි භාග්‍යතුන් වහන්සේ වෙන්න ලෑස්ති වෙන්නේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ එහි වැඩියා. වැඩම කරලා ඇයත් එක්ක කරුණු කාරණා සාකච්ඡා කළා. මොකද අඬන්නේ? ස්වාමීනි මෙතෙක් කල් මාව පෝෂණය කළ මගේ ස්වාමියා මැරුණා. ඔහුගේ වියෝ දුක මට තාම දරා ගන්න ඉවස ගන්න බෑ. ඒ හින්දා අඬනවා. මේ කරුණ ඇයට පැහැදිලි කරන්න අපේ බුදුරජාණන් වහන්සේ තවත් කතාවක් ගෙනහැර දැක්වුවා. ඒ ගෙනහැර දක්වපු කතාව අපේ ධර්මයේ සඳහන් වෙන්නේ උබ්බරී පේතවත්තුව කියලා.
අතීතේ පංචාල රටේ හිටිය රජ කෙනෙක් චූලනී බ්‍රහ්මදත්ත කියලා. බ්‍රහ්මදත්ත රජුරෝ ඊ타ත්ම ධර්මිකයි. දස රාජ ධර්මයෙන් යුක්තවම රාජ්‍ය කරනවා. නමුත් රජුරෝ රැට වෙස් වලාගෙන තමන්ගේ රටේ ඒ තැන්වල විදිනවා. ඇයි මේ මිනිස්සු නිදහසේ ජීවත් වෙනවද කියලා බලන්න. බය නැතුව ජීවත් වෙනවද කියලා බලන්න. සතුටින් ජීවත් වෙනවද කියලා බලන්න. රැට ගෙවල් දොර වහන්න නැතුව මිනිස්සු නිදා ගන්නවද කියලා බලන්න. දවල්ට ගෙවල් වල දොරවල් ඇරලා තියෙද්දිම මිනිස්සු ගමන් බිමන් යනවද කියලා බලන්න. ඇයි මේ රැට දොරවල් වහන්න නැද්ද කියලා බලන්න. ඇයි දවල්ට දොරවල් ඇරලා යනවද කියලා බලන්න. ඒ අය ගෙන්නලා දඬුවම් කරන්න. රටේ තවත් හොරු ඉන්නවද කියලා බලන්න. මිනිස්සුන්ට සොර සතුරු බිය තියෙනවද කියලා බලන්න. එහෙම තියෙනවා නම් ඒ හොරු අල්ලලා දඬුවම් කරන්නද? නෑ. ඇයි හොරකම් කරන්නේ කියලා අහන්න. හොරකම් කරන්නේ ධනය නැති හින්දා නම් ධනය දෙන්න. හොරකම් කරන්න එපා. මේ ධනය ගන්න. මෙව්වා භුක්ති විඳින්න. මෙව්වා වැය කරලා ගොවිතැන් කරන්න. මේ ධනය වැය කරලා ව්‍යාපාර පටන් ගන්න. හොරකම් කරන්න එපා. රටේ සංවර්ධනයට දායකත්වය දීලා ආධ්‍යාත්මික ජීවිතයත් සංවර්ධනය කරවන්න. එහෙම නැතුව ගෙනල්ලා දඬුවම් කරන්න එහෙම නෙමෙයි හුඟක් වෙලාවට. ඒ වාගේ දේවල් පරීක්ෂා කරන්න රජුරුව ඇතැම් දවස්වල රාජවේශය අත්හැරලා දවස් ගණන් තැන ඇවිදිනවා. මිනිස්සු කවුරුවත් අඳුරන්නේ නැහැ මේ රජුරුව කියලා. කඩපිලට ගිහිල්ලා මිනිස්සු කතා කරන තැන ඉඳගෙන ඉන්නවා. මිනිස්සු බංකෝඩේ ඉඳගෙන අද වාගේ මේ කැරම් සෙල්ලම් කරනවා නම් කාඩ් සෙල්ලම් කරනවා නම් ටිකක් දුර ප්‍රදේශයකින් ආපු මිනිස්සෙක් හැටියට මිනිස්සුත් එක්ක ඒවටත් යදෙනවා. ඒ තැන්වල මිනිස්සු කතා වෙනවා රට ගැන, රජු ගැන. ඒ දේවල් හොඳට අහගන්න. රජුරුවන්ගේ අඩුපාඩු කතා වෙනවා නම් ඒවා මතක තියාගන්නවා. මගේ මෙහෙම අඩුපාඩුවක් තියෙනවා හදා ගන්න ඕනේ. තැන් වල මිනිස්සුන්ට මෙහෙම කරදර තියෙනවා ඒ මිනිස්සුන්ට උදව් කරන්න ඕනේ. මේ වාගේ දේවල් තමයි මේ හොයන්නේ. පංචාල රටේ නම් රැට දොරවල් වහන්න නැතුව මිනිස්සු නිදාගත්තා. ඒ කියන්නේ රජුරුවන්ගේ රාජ්‍ය පාලනයේ තරම්ම ධාර්මිකයි. මිනිස්සුන්ට කොහොමත් හොර හතුරු බියක් නැහැ. එක දවසක් මෙහෙම රට පරීක්ෂා කර කර යන රජුරුව දුප්පතුන් ඉන්න වීදියේ එක දුප්පත් ගෙදරකට ගියා. රජුරුව මේ කාලේ වෙස්වලාගෙන ඉන්නේ සන්නාලියක් හැටියට. කාටද මේ සන්නාලිය කියලා කියන්නේ? ඇඳුම් මහන කෙනාට. ඇඳුම් මහන කෙනෙක් වගේ තමයි මේ කාලේ හැසිරෙන්නේ. අර දුප්පත් ගෙදරට ගිහිල්ලා සඳහන් කළා මට බත් වැටුප් දෙන්න පුළුවන් නම් මම ඕගොල්ලන්ට සේවය කරන්නම් කියලා. ඒ ගෙදර හිටියේ අම්මයි දුවයි විතරයි. අම්මා සඳහන් කළා පුතේ එහෙම කරන්න වත්කමක් නම් අපිට නෑ. නමුත් මේ නගරේ තව ඉස්සරහට ගියහම වත්පෝසත් කංගාය ළඟ අතර වෙලා ඔබට කීයක් හරි හොයාගෙන යමක් කරගන්න පුළුවන් වෙයි. අපිට නම් එහෙම දෙයක් කරන්න වත්කමක් නෑ කියලා. ඊට පස්සේ සඳහන් කළා එහෙනම් කමක් නෑ. මට දවසක් දෙකක් මෙහි ඉන්න දෙන්න පුළුවන්ද කියලා ඇහුවා. ඒකට නම් කමක් නෑ ඉතින්. ඊට පස්සේ දවසක් දෙකක් ඊගෙදර නතර වුණා. නතර වෙලා රජුරුවන්ගේ අර හොයා බලන කටයුතු ටික රජුරුව කරනවා. මේ ගෙදර ඉන්නවා මේ අම්මට බොහොම ලස්සන රූපයක් තියෙන හරි පුණ්‍යවන්ත දුවක්. එක දවසක් මේ සන්නාලිය අම්මට යෝජනාවක් කළා. දුව කාටවත් විවාහ කරලා දෙන්න
පොරොන්දු වෙලා නැත්තම් ඇය මට දෙන්න පුළුවන්ද? ඒ වෙනුවෙන් ජීවිත කාලෙම සලකන්න මම ලෑස්තියි. කීව නෑ එහෙම තාම යෝජනාවක් නෑ. එහෙම කැමැත්තක් ප්‍රකාශ කරලා නෑ කාටවත්. ඒ ඉල්ලීමට විරුද්ධ වෙන්න තරම් හේතුවකුත් මට නෑ. දැන් දවස් ගානක් ඉන්නකොට මෙයාගේ හැකියාවන් චරිත ලක්ෂණ දකින්නවනේ. ඒ හින්දා ඉතින් අම්මට අකමැති වෙන්න දෙයක්වත් නෑ. බොහොම හොඳ තරුණයෙක්. කීවා. ඇයට මුදල් දුන්නා. මම එහෙනම් ගමට ගිහිල්ලා එන්නේ. මම එනකන් මේකෙන් ජීවත් වෙන්න කියලා. රජුරු ගිහිල්ලා රජමාලිගාවේ ඉඳලා මේ ගෙදර ගාවට එනකම්ම අප්‍රමාණ රාජශ්‍රීයක් දක්වන විදිහට පාර සැරසුවා. රජුරු රජු හැටියට සැරසිලා අප්‍රමාණ රාජ ලීලාවෙන් මේ ගෙදරට ඇවිල්ලා සියලු දෙනා පුදුම කරවමින් ඇය සුවඳ පැන්වලින් නාවල සාමාන්‍ය බිරිඳක් හැටියට නෙමෙයි අග්‍රමහේෂිකාව හැටියට. එහෙම අභිෂේක කරගෙන රජමාලිගාවට අරන් ගියා. ඒ අභිෂේක කරනකොට ඇයට විශේෂිත නමක් ලැබලා දුන්නා. ඒ නම තමයි උබ්බරි. උබ්බරි කියන විශේෂ නම. රජුරෝ වෙනද වගේම දසරාජ ධර්මයෙන් යුක්තව රාජ්‍ය විමසුවා. ආයු කෙරවල පංචාල රටේ චූලනී බ්‍රහ්මදත්ත රජුරු මරණයට පත් වුණා. මේ බිරිඳට හරීම දුකයි. රජුරුවන්ගේ ආදාහන කටයුතු කළා. ඇය හැමදාම සොහනට යනවා. සුවඳ මල් අරගෙන ගිහිල්ලා රජුරුවන්ගේ සොහන මත පූජා කරලා අඬනවා එතෙන්ට වෙලා. වෙලාවකට සොහන වටේට ප්‍රදක්ෂිනා කර කර අඬනවා. වෙලාවකට හතර පැත්තෙන් වැඳ වැඳ අඬනවා. දින ගාණක්ම එහෙමයි. රෑ වෙනකම්ම මෙතෙන්ට වෙලා අඬලා රෑ වෙනකොට මාලිගාවට යනවා. ආයෙත් එනවා පහුවදා. ඉතින් ඇයත් එක්ක ආරක්ෂක පිරිසකුත් ඉන්නවා. මොකද දැන් මේ රැජිනනේ. නමුත් ඇයට දුක පාලනය කරන්න බෑ. මෙන්න මේ කාලේ අපේ මහබෝසතාණන් වහන්සේ මේ ප්‍රදේශයේ ජීවත් වෙන අභිඥාලාභී තවුසේ මේ තාපසතුමා එක දවසක් අහසින් වඩිනව ගමන සොහන හරහා වඩිනකොට මේ කාන්තාවක් අඬ ඉන්නවා. පිරිසක් බලාගෙන ඉන්නවා. මේක දැක්කා. ඒ වෙලාවේ ටිකක් පාත් වෙලා අහසේ ඉඳගෙනම අර පිරිසකකින් ඇහුවා කවුද මේ? ඇයි අඬන්නේ? අර පිරිස සඳහන් කළා ඍෂිවරයාණෙනි මේ පංචාල රටේ චූලනී බ්‍රහ්මදත්ත රජුරුවන්ගේ අග්‍රමහේෂිකාව. ඇයි මේ අඬන්නේ? බ්‍රහ්මදත්ත රජුරුව දින කීපයකට කලින් කාලක්‍රියා කළා. නමුත් ඇයට ඒ දුක තාම දරාගන්න බැරි නිසා ඇය අඬනවා. ඊට පස්සේ මේ ඍෂිවරයා බිසවට කතා කළා. කතා කරලා ඇහුවා කවුරු වෙනුවෙන්ද අඬන්නේ කියලා. මම ආරක්ෂා කරගත්ත මට රැකවරණය දුන්න දුප්පත් ගෙදරක හිටපු මම රජබිසව බවට පත් කරගත්ත මේ රටේ ඉන්න සියලුම කාන්තාවන්ගේ නායිකාව බවට මා පත් කළා. මගේ ස්වාමියා වෙනුවෙන් මං අඬන්නේ. පංචාල රටේ චූලනී බ්‍රහ්මදත්ත රජුරුව වෙනුවෙන් මම අඬන්නේ. මෙහෙම කරුණු දක්වහම මේ ඍෂිවරයා සඳහන් කළා ඔබ මීට පෙරත් මේ විදිහට මඬලා තියෙනවා. මේ වලදාලා තියෙන තැන මීට කලින් 86000ක් ආදාහනය කරලා තියෙනවා. ඒ 86000ම පංචාල රටේ බ්‍රහ්මදත්ත රජුවරු.
එකම තාත්තගේ පුත්තු. ඒ කියන්නේ තාත්තට දරුවෝ 86000ක ඒ කාලේ හිටිය කියන එක නෙමෙයි. මේ තාත්තම නැවත නැවත ඉපදී මේ 86000ම ඒ තාත්තගේම පුත්තු වෙලා ඉපදුණා. එතකොට මේ 86000ම ඔබේ ස්වාමි පුරුෂවරු. දැන් එතකොට ඒ හැමෝම වලදාලා තියෙන්නේ මෙතනමයි. ඒ 86000 වෙනුවෙන්ම අඬන්නේ නැතුව මේ අන්තිම පුරුෂයා වෙනුවෙන් විතරක් මොකටද අඬන්නේ කියලා. ඇයි මේ කලින් 86000ම ඔබේ ස්වාමි පුරුෂවරු. එහෙනම් දැන් ඒගොල්ලෝ වෙනුවෙන් අඬන්න දෙපේ. සංසාරේ හැටි තේරෙන්නේ. ඔබේ අද ස්වාමි පුරුෂයා මේ අනවරාග්‍ර සංසාරේ කී වතාවක් නම් ස්වාමියා වෙන්නේ නැද්ද? කී වතාවක් නම් ඔහුගේ බිරිඳ වෙලා අපි ඉපදෙන්නේ නැද්ද? අද ඉන්න දරු පැටවු ටික කී පාරක් නම් මටම අම්මේ කියන්නේ නැද්ද? මගේම දරුවෝ වෙන්නේ නැද්ද? මේ විදිහට භාග්‍යතුන් වහන්සේ කරුණු පෙන්නලා තියෙනවා. ඒකනේ සඳහන් කළේ එක අම්මා කෙනෙක් වෙනුවෙන් අඬාපු කඳුළු මහා සාගරයේ ජලයට වඩා වැඩි කියලා. එක අම්මා කෙනෙක් වෙනුවෙන් අඬාපු කඳුළු. ඒ එදා ඒ දේශනාව කරපු අයටද එහෙම දේශනා කළේ? ඔබට මට. එහෙනම් මෙතන ඉන්න පිරිසෙන් මේ එක්කෙනෙක් අරගත්තහම මේ ජීවිතයේ අම්මේ කියාපු කෙනා වෙනුවෙන්ම එය මරුණහම අඬපු කඳුළු අර මහා සාගරයේ ජලයට වඩා වැඩි. අද අම්මා ඉන්නවනම් කල්පනා කරන්නකෝ. මේ අම්මා වෙනුවෙන් මං අඬලා තියෙන කඳුළු අර සාගර ජලයට වඩා වැඩි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. හිතා ගන්න පුළුවන්ද කොච්චර උපදින්න ඇද්ද කියලා. මොකද මහ ගොඩක් ඇඬුවද දවසක අඬනකොට? අම්මා මැරිලා. දවසක් දෙකක් දේහේ ගෙදර තිබ්බා. සමහර වෙලාවට අපි ඇඬුවා. කොච්චරක් විතර අඬන්නේ ඇද්ද? නිකන් හිතන්නකො දවස් 3ක් අම්මගේ දේහේ ගෙදර තිබ්බා. පිය විප්පයෝග දුක නිසා ඇඬුවා. ආදාහන කටයුතු වලට අවමංගල කටයුතු වලට ගෙදරට ආපු අයට තේ දෙන්න පාවිච්චි කරපු අර පුංචි අඬු කෝප්පයක් පිරෙන්න අඬන්න පුළුවන් වුණාද කියලා. එච්චරවත් කඳුළු පිරුණේ නැත්තම් අර මහා සාගරයේ ජල කඳට වැඩිය කඳුළු සාගරයක් ඇතිවෙන්න කී කාලාන්තරයක් අඬන්නේ. ඇය වෙනුවෙන්. එහෙනම් මේ කතාව දේශනා කරන අර කාන්තාවට විතරද මේක සාධාරණ? මේට කලින් සංසාරේ ඔබත් මමත් මොන තරම් ගුණ ගැහිලා ඇද්ද? අපි මේ විදිහට මෙතනම ධර්ම සාකච්ඡා කරලා ඇති ගණනෙන් ගණන් කරන්න බැරි තරම් පිළිතුරු. ඇති නෙමෙයි තියෙන්නේ. භාග්‍යතුන් වහන්සේට කී කරුණාම ඒක එහෙම්මම තමයි. වෙන ආත්මවලත් අපිට මෙතනම හම්බ වුණා. අපිත් මෙතෙන්ටම ඇවිල්ලා ඔය වාඩි වෙලා තියෙන කොට්ටේ එදත් ඔතනම තියාගෙන වාඩි වෙලා හිටපු තැන් වාර කෝටි ප්‍රකෝටි ගණනින් සීමාවක් නැහැ. එහෙම ගමනක් මේ අඳුරන්නේ නැති අය නෙමෙයි මතක නැති හින්දා මේ. ඒ තරම් මේ සංසාරේ දිගයි. හැබැයි ඉතින් දුක කියන්නේ තාම කලකිරීමක් නැති එක. එහෙම සංසාරය කියන්නේ. මේ අතරේ කොච්චර දුක් විඳින්නේ නැද්ද? ඔය මනුස්ස වෙච්ච ආත්ම ගැන කතාව. ඊට වැඩි අපායේ හිටිය සත්‍යමයි. එක ආත්මයක ඇටකොටු සහිතව ඉපදෙනකොට ආත්ම 100,000 ගණන් ඇටකොටු නැතුව ඉපදුනා කියලා කියන්නේ. ඌරෙක් වෙලා හරකෙක් වෙලා ඉපදුනත් ඇටකොටු තිබුණනේ. ඊට වැඩි ලොකුයි පණුවෙක් වෙලා ඉපදිච්ච කාලේ. ඊට වඩා ලොකුයි කූඹියෝ වාගේ පණුවෝ වාගේ ඇටකොටු නැතුව ඉපදිච්ච කාලේ. එහෙනම් මේ සංසාරේ කොච්චර දුකද? මේ සංසාරේ කොච්චර භයානකද? එහෙනම් භාග්‍යතුන් වහන්සේ මේ කාරණාව දක්වනකොට මේ කරුණ පැහැදිලි කරනවා.
අර කාන්තාවට සඳහන් කළා 86000ක්ම ස්වාමි පුරුෂයෝ මැරිලා ඉන්නකොට ඒ කියන්නේ ඇයට 84000ද ස්වාමියෝ ඉඳලා තියෙන්නේ නෑ බ්‍රහ්මදත්ත නමින් චූලනී බ්‍රහ්මදත්ත නමින් 86000ක් ඇයි මේ අන්තිම වෙනුවෙන් අඬන්නේ කියලා හැබැයි ඒ ටික කියනකොට නම් ඒ කාන්තාව ඇහුවා ස්වාමීනි 86000ක් වතාවේ මම ස්ත්‍රියක් වෙලාමද ඉපදුනේ කියලා සඳහන් කළා ඊට වැඩි ඉපදුනා 86000ක් ආත්මවල ස්ත්‍රියක් වුණා මේ මැරිච්ච රජවරුන්ට විසවක් වුණා ඊට වැඩි සුනක දේනුවක් වෙලා ඉපදිච්ච අවස්ථා ඊට වැඩි එළදෙනක් මීදෙනක් වෙලා ඉපදිච්ච ඊට වැඩි ඊරියක් එලිච්චයක් වෙලා ඉපදිච්ච අවස්ථා ඊට වැඩි කිකිලියක් වෙලා ඉපදිච්ච අවස්ථා ඔය අතර ඌරු ගවයෝ එළුවෝ කුකුලෝ ඒ විතරද ඒ කෝඳුරු මදුරු ඉහෙඬ මැස්සෝ පණුවෝ වෙලා ඉපදිච්ච අවස්ථා ඒවා මීට වඩා හුඟක් වැඩි අද මෙහෙම හිටිය නමුත් ආයෙත් එහෙම තැනකට යනවද ආයෙත් එහෙම වෙනවද නැවතත් කැමතිද ඉහෙන මැස්සෙක් වෙන්න ආයෙත් කැමතිද ගෙමැස්සෙක් වෙන්න මදුරුවෙක් වෙන්න කෝඳුරුවෙක් වෙන්න අකමැති නම් තව කොච්චර වීරිය වඩන්න වේද එහෙමනම් එයත් 86000ක් ස්ත්‍රියක්ම වුණා නෙමෙයි මේ රජවරුන්ට ස්ත්‍රියක් වුණා වෙනත් පුරුෂයන්ට ස්ත්‍රී වෙච්ච අවස්ථා සීමාවක් නෑ තිරිසන් වෙලා ඉපදිච්ච ආත්මවල සීමාවක් නෑ මෙන්න මේ කරුණ භාග්‍යතුන් වහන්සේ ඇයට මනාවගෙන හැර දැක්වුවා ඒ කරුණු ටික මනාව අවබෝධ වුණාම ඇය සඳහන් කළා ස්වාමීනි මේ දුකින් පිරිච්ච සංසාරයෙන් එතර යන්න මට මඟ කියලා දෙන්න කියලා. ස්වාමීනි ඔබ වහන්සේගේ වචන ටික ගිනිගෙන දැවෙමින් තිබිච්ච මගේ හදවත නිමණ්ඩ වක් කරපු සිසිල් පැන්වක් කිරුවා වගේ. මම නිමිල ගියා ස්වාමීනි මේ සංසාරේ ඉච්ඡර භයානකද. මට සසරින් එතර යන්න මඟ කියන්න. මට ස්ත්‍රීත්වයෙන් මිදෙන්න මඟ කියන්න. ඒ කාලේ පින්නතුනි විපස්සනාව නැහැ. ඒ කියන්නේ විදර්ශනා භාවනාව ඒ කාලේ නෑ මේ අබුද්ධෝත්පාද කාලයක් නේ. අබුද්ධෝත්පාද කාලවල විදර්ශනා භාවනාව නෑ. සමත භාවනාව තියෙනවා. භාවනාවේ විදර්ශනාව කියලා කියන්නේ ලෞතර බුදුරජාණන් වහන්සේ විතරක් ලෝකයට මතු කරලා දෙන සත්‍යය ඒකාන්තයෙන්ම නිවනටම පමුණවන අති සුවිශේෂී වූ භාවනා ක්‍රමය. ඒක තියෙන බුද්ධෝත්පාද කාලවල. සමත භාවනාව ඒ ඕනේ කාලයක ලෝකෙ තිබ්බා. එහෙමනම් මේ අභිඥාලාභී ඍෂිවරයා ඇය ගැන ආත්ම කෝටි ගාණක් ආපහු දැකලයි මේ කියන්නේ. ඇයට කියලා දුන්නා මෛත්‍රී කර්මස්ථානය ප්‍රගුණ කරන්න. ඇය මෛත්‍රී කර්මස්ථානය හොඳට ප්‍රගුණ කරලා ස්ත්‍රීත්වය අතහැරලා බඹලව උප්පත්තිය ලැබුවා. ඒ මෛත්‍රී භාවනාවේ අවසාන ආනිසංසය මොකක්ද? සිහි මුලාවීමක් නැතුව කලුරිය කළොත් බ්‍රහ්ම ලෝක උපගෝහොත් බඹලව උපදිනවා. ස්ත්‍රීත්වය අත්හැරලා බඹලව ඉපදුනා කියලා කිව්වේ බ්‍රහ්ම ලෝකේ ස්ත්‍රීන් නැති හින්දා. බඹලව උපන්නනම් පිරිමි බ්‍රහ්මයෙක් මිසක් ස්ත්‍රියක් නෙවෙයි. ස්ත්‍රීත්වය අතහැරලා බඹලව ඉපදුනා කියලා සඳහන් කළේ ඒකයි. භාග්‍යවතුන් වහන්සේ මේ කාරණා ටික දේශනා කරාම අර සවැත් නුවර ස්වාමියා වෙනුවෙන් දුකටපත් වෙලා හිටපු කාන්තාව සෝවාන් වුණා. එතකොට උබ්බරී പ്രേත වස්තුව ගෙනහැර දක්වන්නේ
මෙදා ස්වාමියා මරණයට පත් වෙලා අඬ ඉන්න සවැත් නුවර කාන්තාවකට මේ කරුණු ටික ගෙන හැර දක්වහම ඇය සෝවාන් වුණා. ඇයට පිහිට වෙන්නේ වැඩි. එතකොට භාග්‍යතුන් වහන්සේ අනමතග්ග සංයුක්තයේ මේ කරුණු පදනම් කරගෙන දේශනා කොට වදාළා. එතකොට අපි දැන් මෙතෙන්ට ආවේ උබ්බරී പ്രേත වස්තුවට ආවේ කොතනින්ද? පාවෙය්‍යක භික්ෂූන් වහන්සේලා බුදුරජාණන් වහන්සේට සඳහන් කළා ස්වාමීනි අපි වස්වසාපු තැන ඉඳලා සවැත් නුවරට එනකන් මග විඳපු දුක. අන්න ඒ කාරණාවට භාග්‍යතුන් වහන්සේ දේශනා කළා මහණෙනි ඕකත් දුකක්ද? ඇයි මතක නැද්ද මහණෙනි? සංසාරේ විඳලා තියෙන දුක් ඔයිට වඩා හරි බරපතලයි. හරකෙක් වෙලා ඉපදිලා විඳලා තියෙන දුක මොන තරම්නම් දුක් විඳනද? මරන්න අරගෙන යනවා ඝාතනාගාරයට. හරක දන්නේ ඒක. එයා බොහෝම කැමැත්තෙන් යනවා. හැබැයි ඉතින් ලං වෙන්න නම් දන්නවා. සමහර ගවයෝ නම් ගවයෝ මරණ අය ළඟට එනකොටත් දන්නවා. දැන් මෙයා ඝාතනාගාරයේ ලං වෙන්න මෙයාට ලේවල දුකඳ දැනෙන්න ඒ ගමනට කැමති නෑ. සමහර ගවයෝ ඒ හින්දා පාරේ වැටිලා නිදා ගන්නවා. පාරේ වැටෙනවා. යන්නේ නෑ. ඒ යන්නේ නැතිකොට මේ මිනිස්සු මොකද කරන්නේ? සඳහන් කරනවා වලිගය අල්ලලා කඩනවා කියලා. වේදනාව දරා ගන්න බැරි හින්දා නැගිටලා ආයෙ දුවනවා. තව ටිකක් දුවලා ආයෙත් වැටෙනවා. ඊට පස්සේ ආයෙත් කඩනවා. නමුත් ලං වෙන්න කොහොමවත් යන්නේ නැහැ. දන්නව මොනවටද ගෙනියන්නේ කියලා. සඳහන් කරනවා ඒ වාගේ වෙලාවට මේ පුළුවතු දැල්වගෙන ඇවිල්ලා පුච්චනවා කියලා. පණ පිටින්ම පුච්චනවා. ඒ පිච්චීමේ දුක දරා ගන්න බැරි හින්දා ආයෙ නැගිටිනවා. එතකොට ආයෙ ටිකක් ඇදගෙන යනවා. සමහර වෙලාවට මේ උල් කරපු ආයුධ එන ගහලා හදාගත්ත පොළු මේ වගේ දේවල් වලින් පහර දෙනවා. ඒ එන උල් ඇනෙනකොට දැනෙන වේදනාව දරන්න බැරුව ආයෙ දුවනවා. කොහොම හරි ඝාතනාගාරයේ ගාවට අරගෙන ගිහිල්ලා බෙල්ලත් හොඳටම කෙටි කරලා බැඳලා තියෙනවා. දැන් මරණය දැක දැනි මේ විඳින වේදනාව කොහොමද කියලා අපිට තේරෙන්නේ නැහැ. අපි මේ කියන කතාව අහගෙන විතරයි ඉන්නේ. තමන්ම බලාගෙන ඉන්නකොට සහෝදර පිරිසගේ සහෝදර සත්තුන්ගේ බෙල්ල කපනවා. මේ සතා බලාගෙන ඉන්නවා. කුළු ගෙඩි වාගේ උපකරණ ගෙනල්ලා ඔලුවට ගහනවා. බලාගෙන ඉන්නවා. සමහර අයගේ බෙල්ල වෙන් වෙන්න උඩින් කපනවා. සමහර අයගේ බෙල්ල යටින් කපනවා උගුරු දණ්ඩ කැපෙනකන්. අතපය හතරම බැඳලා බිම පෙරලලා මල මූත්‍ර පහ කරගෙන කෑ ගහනකොට බෙල්ල කපනවා. නමුත් තාම අර සතා එක දිහා බලාගෙන ඉන්නවා. බඩවල් පලනවා. ඇතුලේ ඉන්න පැටව ඇදලා එළියට දානවා. මොහොතක් යනකොට හැම ගහනවා. මේ සියලුම දේවල් අනික් කෙනා බලාගෙන. එතකොට මේ සහෝදර ප්‍රජාවගෙන් ගලාගෙන යන රුධිරය තමන්ගේ පාදවල ස්පර්ශ වෙනවා. තමන් හිටගෙන ඉන්න තැනින් ලේ ගලනවා. ඒක පෑගි ඉන්නවා. තාම උණුසුම්ලි. නමුත් තව මොහොතින් අද උදේට හෙට උදේට හෙට හවසට මටත් එතනම පෙරලෙන්න වෙනවා. මගෙත් අත් දෙක බඳිනවා. මගෙත් බෙල්ල කපනවා. මේ සියල්ල දැනි මේ කනුව මුල හිර වෙලා ඉන්නකොට දැනෙන දුක්ඛන්දරාව වචන කරන්න පුළුවන් වුණොත් කොහොම වෙයිද? මහණෙනි, එතෙන්ට වෙලා ඒ දුක දැක බලාගෙන ඉන්න එකද දුක?
දවස් 6ක් තිස්සේ මේ පාරේ ආපු එකද දුක? එහෙම කල්පනා කරාම නම් මේ ආපු පාර සුරපුරයට යන මාර්ගයක් වගේ. මරණ්ඩ කඩුව අරන් එලවගෙන එනකොට මොන තරම් කටුවකුල් ලස්සෙන් පැනලා දිව්වත් කටුව එනනවා කියලා දැවුණාද? ඒක නම් දැනුන්නේ නැහැ. ඒ පාර එදාට හොඳ වැඩි දුවන්නේ. එහෙම සංසාරේ දුක් විඳපු අපි මේ පාරේ ආපු එක ස්වාමීනි ඒකනම් පුදුම දුෂ්කරයක් කියලා කියනකොට දැන් මොකද කියන්නේ කියලා අහන්නේ. මේ විදිහට සංසාරේ විස්තර කරනවා භාග්‍යතුන් වහන්සේ මොන තරම් අවස්ථාවක මේ හරක් වෙලා මැරිලා තියෙනවද? එළ හරක් වෙලා මැරිලා තියෙනවද? එළුව වෙලා බැටළුව වෙලා හාවු වෙලා කුකුලෝ වෙලා කොහොම මැරිලා තියෙනවද? සමහර සත්තුන්ගේ කකුල් දෙකෙන් එල්ලලා ඇස් දෙකට පිහියෙන් ඇනලා මරන්නේ. ඒ බැටළුව වගේ සත්තු. ඒ ලේ වැක්කිරිලා ලේ ගිහිල්ලම වේලිලා මැරෙන්නේ. දඟලලා වේදනාව විඳලා මැරුණාම ඒ සත්තුන්ගේ මස් රසයි කියලා මේ මිත්‍යා දෘෂ්ටික මතයක් තියෙනවා. ඔය හාවෝ වගේ සත්තු පන පිටින්මයි හැම ගහන්නේ. මරන්නේ නැතුව. හුඟක් තැන්වල. එකලා තියෙනව නේද ඇති කරන ලොකු පුළුන් කොට්ට වාගේ හොද්දට කණ්ඩ බොණ්ඩ දීලා හදනවා. මරන්න වෙච්චාම ලොරි පිටින් පටවලා බෙල්ල වටියට කපලා අපි අර ටී-ෂර්ට් එකක් ගලවනවා වගේ හමාදිනවා. පන්න පිටින්. මේ කතාව අහගෙන ඉන්න ඔබත් දේශනා කරන මමත් කොයි තා කාලයක් ওই දුක විඳලා ඇද්ද? ඒක නේද බුදුරජාණන් වහන්සේ සංසාරේ දුකයි කියලා දේශනා කළේ. ඔය බොහොම සීමිත ප්‍රමාණයක්. ඔයිට වඩා සංසාරේ හරි භයානකයි. අතිශයින්ම භයානකයි. අපේ ඇස් දෙක ඉස්සරහ පිට කොහොම වද දීලා අපේ දරුවෝ මරලා ඇද්ද? අපි බලාගෙන ඉන්නකොට. ඒ වෙලාවට බෙල්ල කඩා ගන්න පුළුවන් නම් බෙල්ල කඩා ගන්නවා. ඒක බලා ගන්න බැරි හින්දා. නමුත් දැක එහෙම ඕන තරම් මරලා තිනවා. අපෙන් පලිගන්න අපේ ඇස් ඉස්සරහ පිට දරුවෝ මරලා තියෙනවා. අපි මරණ එක අපිට පහසු ඉවසන්න. නමුත් අර හුරතලයට අම්මේ තාත්ති කියලා කෑ ගහපු දරුවා මුණුබුරා ඇස් දෙක ඉස්සරහ පිට මරනකොට ඒක බලන්න බෑ. නමුත් සංසාරේ ඕන තරම් එහෙම වෙලා තියෙනවා. එතකොට මෙහෙම දුක් විඳපු එකද දුක මේ පාරේ ආපු එකද දුක? මාළු මරන්න ගියාම කොච්චර දුකයිද? විශාල මත්ස්‍යෝ අර ලොකු බිලී කටුවක් දාලා අල්ලගෙන නැවත් එක්ක බෝට්ටුවත් එක්ක ඇදගෙන යන්න තරම් හයියයි. නමුත් කොහොම හරි ලං කරලා අරගෙන අර ගෝණි උස්සන්න එහෙම අයින්ද තියෙන්නේ කොක්කක් හදලා. දිග හෙල්ලවල් වලට අගට ඒ වගේ කොක්කක් පාස්සලා තියෙනවා. මේ කිලෝ 60-70 බර විශාල මත්ස්‍යෝ. 3-4 දිනක් එකතු වෙලා අර කොක්ක තමයි හැම පැත්තෙම ගහන්නේ. ඉතින් පන පිටින්ම බඩ හිල්ලෙනවා පිට හිල්ලෙනවා. එහෙම තමයි 4-5 දිනක් එකතු වෙලා උස්සලා ගන්න බෝට්ටුවට. එහෙම අරගෙන අර පොල්ලකින් ගහන ඔළුවට. ගහලා මරනවා. ඉතින් හිතන්නකෝ ඒ වගේ අර කොක්ක අග සුදු පාටයි මේ මාළුන්ටම ඇනලා මැදිලා කළු පාට නෑ මලකඩ නෑ. ඉතින් ඒකක් දැක්ක වෙලාවක අපේ අය හිතන්නකෝ ලණුවක ගැට ගහලා මන් දිහාට විසි කරලා දාලා ඇද්දොත් බඩ දිහන් පිට දිහන් පපුව දිහන් මතුවෙන්නේ මම කොහොම වේදනාවක් දරයිද කියලා. ඒ වගේ 4ක් 5ක් 7ක් 8ක් අර මාළුවට ඇනලා උස්සලා ගන්නකොට එතකොට ඒ දුක මේ සංසාරේ කී කාලයක් විඳලා ඇද්ද? ඒ දුක විඳිනවට වඩා මේ පාරේ එන්න තිබ්බ එක සැප නැද්ද? මේ කරුණ භාග්‍යතුන් වහන්සේ දැක්වුවා. උන්වහන්සේලා තේරුම් ගත්ත සංසාරේ කොච්චර දුකයිද කියලා. මේ තරම්ම දුකද සසර. මේ තරම්ම භයානකයිද සංසාරේ.
පින්නතිනි රජ්ජුරුවෝ ඒ කාලේ දීපු දඬුවම් මනුස්ස ලෝකෙ ඉපදිලා ඉන්න අයට. බාල පණ්ඩිත සූත්‍රයේ වාගේ දේශනා විස්තර කරන තැන්වල පැහැදිලි කරනවා. මං හිතන්නේ අපි මේ කරුණු සාකච්ඡා කළා. පන පිටින් උරපත්ත ගාවට එනකන් පිච්චෙනකොට කොහොම ඉන්න ඇද්ද කියන එකයි හිතා ගන්න බැහැ. අනික් හරිය බැඳලා තියෙන්නේ දඟලන්න දුවන්න මොකවත් බෑ. කාටවත් මෛත්‍රී සහගත සිත් නම් උපදින්න ඇද්ද? මොන තරම් ද්වේෂ සහගත සිත්ම උපදින්න ඇද්ද? ඒ වෙලාවට දඬුවම් නියම කරපු රජුරුව මුණ ගැහුනොත් එහෙම අමුයම හපහපා කන්න පුළුවන්. ඇති වෙන කේන්තිය. නමුත් මේ කේන්තියත් එක මැරුණොත් එහෙම ඉපදෙන්න වෙන්නේ කොහොමද? එක්කෝ නිරේ, නැත්තම් යකෙක්, එහෙම නැත්තම් නයෙක්, එහෙම නැත්තම් පොළගේ, කුණ කටුවේ, ගෝනුස්සේ විස සහිත සතෙක් වෙලා තමයි ඉපදෙන්නේ. නිරේ නූපන්නේ. එහෙනම් මේ සංසාරේ සාධාරණයක් ඇත්තම නැද්ද? ඒකයි දේශනා කළේ මේ සංසාරෙන් කොහොම හරි පිටත් වෙන්න උත්සාහ කරන්න කියලා. එගොඩ වෙන්න උත්සාහ කරන්න කියලා. නමුත් ලේසිද එගොඩ වෙන එක? රැස් වෙන්නෙම කරුම ඒකයි එගොඩ වෙන්න බැරි. දවසකට මොන තරම් කර්ම ප්‍රමාණයක් රැස් කරනවද? මේක මහා සැඩ පහරක්. සසර දිහාටම තමයි අපි ගලන්නේ. සසර දිහාටම තමයි අපි ඇදෙන්නේ. සංසාර සාගරේ පැත්තටම ඇදෙන්නේ. එහෙමනම් ඒ සසර සාගරේ පැත්තට ගලන රළ පෙළ අභිභවනය කරලා විරුද්ධ අතට පීනන්න ඕනේ. මේ සංසාරයෙන් ගොඩ යන්න පුළුවන් වෙන්නේ එහෙමයි. විරුද්ධ අතට පීනනවනම් අපි පින්නතුන් හිතන්නකෝ පල්ලෙහැට ගලන ගඟක මිනිහෙක් උඩුගම් බලා පීන්නවා. එක මොහොතක් කකුල් දෙකයි අත් දෙකයි පාවිච්චි කරන්නේ නැතුව එහෙමම ජලතලයේ මත නතර වුණොත් මොකද වෙන්නේ? පල්ලෙහැට ගලනවා. පල්ලෙහැට යනවා. දැන් අපිට ඕනේ උඩහට යන්න. එක මොහොතක්වත් මේ ව්‍යායාමයේ නතර කරන්න පුළුවන්ද? ඒ නතර කරාම අපරාධය අර වෙහෙසිච්ච එකට මොකද වෙන්නේ? නිෂ්ඵලයි ආයේ හිටපු තැනටම ගිහිල්ලා. මේ සංසාරයෙන් එගොඩ යන්න පීනන එකත් එහෙම වැඩක්. ගත කරන නිස්කාරණ හැම මොහොතක්ම ආපහු මම අරගෙන යනවා පරණ තැනට. මෙච්චර කල් සංසාරේ කඳුළු සාගර පුරව එන්න ඇත්තේ, බෙල්ල කපාපු තැනින් ගලාගෙන ගියපු ලේ සාගර පුරව එන්න ඇත්තේ ඒක හින්දා නෙමෙයිද අපි? පීනුවට ආයෙත් එතනම නතර වෙලා ආයෙත් එතෙන්ට. නැත්තම් ඊට වඩා හුඟ පල්ලෙහෙට. බොහෝම හොඳට ධර්මානුකූලව ප්‍රතිපත්ති පුරාගෙන ජීවත් වෙච්ච සමහර අය සමහර කාලයක නතර වුණේ ඊ타ත්ම පල්ලෙහෙතන. අපි කතා කරනවා මිනිස්සයා ගැන හිතා ගන්නවත් බෑ. අපිට වඩා හුඟ ඉහළින් හිටපු කෙනෙක්. නමුත් ඉතින් මොනවා කරන්නද? සසර පව් වෙන්න ඇති කියලා අපි නිකන් ඉන්නවා. බැරදි අය ආශ්‍රයයට හම්බෙලා පල්ලෙහැටම ගලාගෙන ගිහිල්ලා. ආන් ඒකයි හැම වෙලාවෙම කල්යාණ මිත්‍රයෝ වැසුරු කරන්න කියලා දේශනා කරනවා. පාප මිත්‍රයන්ගෙන් අත මිදෙන්න උත්සාහ කරන්න කියලා කියනවා. දෙන්නෙක් එකතු වුණා නම් යම් තැනක තියෙනවා නම් ඒ දෙන්න අතර කතාවක් ධර්ම කතාවක් හැර වෙනනම් කරන්න කතාවක් නෑ. එහෙම කතාවට වැටුනොත් ඒක ඕපාදූපයක් නෑ. ඒක හිස් වචනයක්, සම්ප්‍රලාපයක්. සම්ප්‍රලාප කියන අකුසල. එහෙමනම් මටත් වැඩක් නැති, ඔහුටත් වැඩක් නැති, අන්‍යයන්ටත් වැඩක් නැති නිකම්ම කතා කරනවට වඩා හොඳයි ආර්ය වූ නිශ්ශබ්දතාවය. ඔය කරුණු ටික ජීවිතයට එකතු වුණොත් මේ සමාජ පරිසරයේ මොන තරම් ලස්සන වෙයිද? නිෂ්ප්‍රයෝජන වචන, නිෂ්ප්‍රයෝජන කතා,
ඕන තරම් මුසාවාද මේ පරිසරයට අපේ කටින් කොච්චර පිට කරනවද. ඒ හින්දා ඉතින් අපේ සංසාර ගමනත් මේ තරම්ම පරක්කු. අන්න ඒ නිසා හැම වෙලාවෙම වීර්ය වඩන්න ඕනේ මොනව කරන්නද? මේ ගඟෙන් උඩහට පීනන්න. නමුත් තාමත් වැඩියෙන් රැස් වෙන්නේ අකුසල්. දවසකට බණ අහන්නේ පැය 2යි කියලා කිව්වොත් පැය 48කට බණ අහලා තියෙන්නේ පැය 4යි. එහෙම හදලා බලන්නකෝ. සුමානයකට පින් කරලා තියෙන්නේ කොච්චරද? මාසයකට පින් කරලා තියෙන්නේ කොච්චරද? අවුරුද්දකට පින් කරලා තියෙන්නේ කොච්චරද? එයින් වැළකීලා නිකන් ගත වෙච්ච හැම කාලයක්ම අපිට රැස්ුනේ අකුසල. මේ තරම් අකුසල් රැස් කරගෙන මේ වාගේ ටිකක් පින් කරගෙන මේ සසර ප්‍රවාහයෙන් එතර වෙන්න පුළුවන් නේද? ඔය කාලෙන් නිදියපු කාලෙම වෙන්නේ. අපි කොච්චර නිදිනවද? නිස්කාරණේ නිර්පරාධ නිදිනවා. බුදුරජාණන් වහන්සේ අගය කරනවද නින්ද? දරා ගන්න බැරි වෙහෙසක් මේ කයට දැනෙනව නම් විතරක් කායික වෙහෙස නිවා ගන්න ටිකක් නිදාගත්තට භාග්‍යතුන් වහන්සේ තහනමක් කරලා නෑ. හැබැයි එහෙම වෙහෙසක් නැතුව අද රස්සාවට යන්නේ නැති හින්දා වැඩි වෙලාවක් නිදාගන්න එක භාග්‍යතුන් වහන්සේ අගය කරන්නේ නෑ. එළියට බහැලා වැඩක් කරන්න බෑ වහින නිසා ටිකක් නිදාගන්න එක භාග්‍යතුන් වහන්සේ අගය කරන්නේ නෑ. කලුවර වැටිලා වැහි පොද වැටිලා එනකොට හිතනවා නිදාගන්න නම් හොඳ වෙලාව කියලා. නමුත් භාග්‍යතුන් වහන්සේ ඒක අගය කරන්නේ නෑ. එහෙම නින්දට වැටුනහම අපේ ජීවිතයේ නිරර්ථක නින්ද වෙනුවෙන් අති දීර්ඝ කාලයකට ගත වෙනවා. වැඩි කාලයක් අවුරුදු ගාණක් නිදිලා තියෙන එතකොට. වැඩක්ම නැති කාලයක් නේ නින්ද කියලා කියන්නේ. ජීවිතේ නිෂ්ප්‍රයෝජනම කාලය තමයි නින්ද. ඒ නිසා භාග්‍යතුන් වහන්සේ අගය කරන්නේ මේ සංසාරෙන් එතර යන්න වීර්ය වඩන අයට නින්ද ගැලපෙන්නේ නැහැ කියන එකයි දේශනා කරන්නේ. කායික වෙහෙස නිවා ගන්න විතරක් මද නිදා ගන්න අවසර තියෙනවා. පින් කරලා මෙහි ඉපදුනේ නිදියන්න නම් ණයෙක් වෙලා ඉපදුනා නම් හොඳටම නිදා ගන්න තිබ්බා. වැඩි දීර්ඝ කාලයක්. තිරිසන් ලෝකේ ඉපදුනා නම් පහඩුවේ නිදා ගන්න තිබ්බා. හැබැයි ඒ ඔක්කොම එපා කියලා මෙහි ආවේ නිදියන්නමද කියලා තමයි කල්පනා කරන්න ඕනේ. භාග්‍යතුන් වහන්සේ අනමතග්ග සංයුත්තේ මේට වඩා හරි දීර්ඝව කරුණු දක්ව මයිකයි සඳහන් කළේ මේ අනමතග්ග සංයුක්තය කියලා කියහම මේකේ සූත්‍ර ගණනාවක් තියෙනවා. ඒ කරුණු දේශනා කරමින් මේ කාරණාව භාග්‍යතුන් වහන්සේ පැහැදිලි කළා. ආන් එහෙම කරුණු පැහැදිලි කරනකොට පාවියක භික්ෂුන් වහන්සේලා මේ 39ම සිව්පිලි සිඹියාපත් සහිතව රහත් වෙනවා. 39ම දුතාංග 13ම දරනවා කියලා සඳහන් කරනවා. මඩ වලවල් වල වතුර වලවල් වල බැහැගෙන බුදුන් දකින්න 6 දවසක් මේ අය ආවා. එහෙම වැඩම කරපු භික්ෂුන් වහන්සේලා අනමතග්ග සංයුක්තය අහලා රහත් වෙලා 39ම අහසින්ම වැඩම කළා. පයින් වැඩිය යනකොට අහසින් වැඩිය. නමුත් මේ භික්ෂුන් වහන්සේලා තෙත සිවුරු දරාගෙන කොච්චර දුක් විඳද? භාග්‍යතුන් වහන්සේ කල්පනා කළා යම්සේ මේ ශාසනයේ කටිනයක් අතුරන්න අනුදැන වදාරලා තිබුණා නම් උන්වහන්සේලාට අතිරේක සිවුරක් තියෙනවා. එහෙම වුණා නම් තෙමිච්ච සිවුරු උනාගෙන අතිරේක සිවුරක් දරාගෙන කායික සැහැල්ලුව පහසුව ඇති කරගන්න තිබුණා. අන්න ඒ නිසා තමයි කටිනයක් ඇතිරිය යුතුයි කියන කාරණාව භාග්‍යතුන් වහන්සේ දේශනා කොට වදාළේ. කවුරු නිසාද? පාවෙය්‍යක නැත්නම් බද්දවග්ගීය භික්ෂූන් වහන්සේලා නිසයි කටින පින්කම කරගන්න ඔබට මට අවස්ථාව ලැබුණා. බොහොම උනන්දුවෙන් කටින පින්කම් කරන සදහැවතුන්ට ඒ පින්කම් අතරතුර මේ උත්තමයන් වහන්සේලා සිහිපත් වෙනවා නම් අපිටත් බය නැතුව සත්පුරුෂයෝ කියලා කියන්න පුළුවන්. ශාසනයේ ගාම්භීර මහ පින්කමක් අපි කරගන්නේ
ඔබ වහන්සේලා හින්දා. ඔබ වහන්සේලා තමයි මේ පින්කම ආරම්භ කරලා දුන්න නියමු. පින් අනුමෝදන් කළාට වැඩක් නැහැ. උන්වහන්සේලා සංසාරේ මත හැරලා යන්න ගිහිල්ලා. නමුත් සත්පුරුෂයන් හැටියට සිහිපත් කරන්න වටිනවා. එහෙනම් ශාසනයේ කටින පින්කම කවුරු නිසාද? බද්දවග්ගීය මහරහතන් වහන්සේලා නිසා. එවන් උදාරතර වූ පින්කම් එදා ඉඳලා අද වෙනකන් අපි කරගන්නවා.